කැෆේවරු ලංකාවට පැමිණීම හා ඔවුන්ගේ කටයුතු. 1630 වගේ කාලයේදී මොසැම්බික්, මැඩගස්කර් වගේ රටවල් වලින් කැෆේවරු එකතු කරගත් නැවක් ලංකාවට ගොඩ බසිනවා. එතකොට මේ නැව පෘතුගීසින් තමා ගේන්නේ. මේ කැෆේවරුන්ව ලංකාවට ගෙනල්ලා වහල් සේවයට පෘතුගීසින් යොදාගත්තා. 1651 අවුරුද්ද වෙද්දි ලංකාවේ 300ක වෙතහ කැෆේ ජනයා ජීවත් වෙනවා කියලා සාක්ෂි දැක ගන්න පුළුවන්. රොබර්ට් නොක්ස්ගේ වාර්තාවල සඳහන් වන විදියට තමන්ගේ ශ්‍රී විභූතිය පෙන්වන අරමුණෙන් කැෆේවරුන්ගේ යුද සේනාංකයක් පාවිච්චි කරන්න දෙවන රාජසිංහ රජතුමා කටයුතු කරලා තියෙනවා. දේව්දුටු ලංකාව පොතට අනුව ගැටමේදී තම දිහාට තුවක්කුවක් එල්ල කරපු කැෆේවරයාට වෙඩි තියන්න රාජසිංහ රජු පෙළඹිලා තියෙනවා. 1796 දී ලංකාව ලන්දේසි ග්‍රහණයට පත් වුණා. ඉතුරු වෙලා ඉඳපු කැෆේවරුන් කරගෙන හිටපු කාර්යයන් වලම නිරත වුණා. ඒ විතරක් නෙවෙයි, ලන්දේසින්ගේ අනුමැතිය යටතේ සිරකරුවන් බලාගන්න, තැපැල් මලු අරගෙන යන්න, රාජ්‍ය සේවයෙන් නියලුණු සුද්දන්ට පවන් ගසන්න, පාරවල් කපන්න, මුහු සේවා සහ සනීපාරක්ෂක සේවා වගේ අමාරු කටුක කටයුතු වලට නිරත වෙන්න මොවුන් යොදාගත්තා. මේ කාලයේදී තමයි කොළඹ කොටුව දෙන්න පටන් ගත්තේ. ඒකේ වැඩ කරපු කැෆේවරුන් ජීවත් වුණේ කාපිටි තැන්න හෙවත් කාපිරි මුඩුක්කුවේ. අද ඒ හරිය පිටකොටුවේ කෝසල මාවතේ තියෙන රෝහිණි පටුමග විදිහට හඳුන්වනවා. ඉංග්‍රීසි ජාතිකයන් ආවට පස්සේ කැෆේවරුන්ගේ වැඩ වෙනස් වුණේ නැහැ. ඒ කාලයේදී වර්තමාන කොම්පන්නවේදිය නමින් හැඳින්වෙන ප්‍රදේශය ප්‍රසිද්ධ වෙලා තිබුණේ වහල් දූපත නමිනි. මෙය කැෆේවරුන්ව රැඳ වූ ස්ථානයකි. කොම්පන්නවේදිය ඉංග්‍රීසි පහරට එන්නේ ස්ලේව් අයිලන්ඩ් කියලා. මේ නම ලැබිලා තියෙන්නේ කොම්පන්නවේදිය වහල් දූපත කියලා හඳුන්වපු නිසා. හැබැයි 1816 අවුරුද්දේදී ඔවුන් මුදා හැරුණා. කාණ්ඩයක් තමන්ගේ රටට ගිය අතර ඉතිරි අය ලංකාවේ ජනාවාස හදාගත්තා. කාපිරි මුඩුක්කුව, කොම්පන්න වීදිය, කාපිරි කඩවල, කඩිසි ගමුව, කඩිගමුව වගේ නගර හැදුනේ මේ කැෆේවරුන්ගේ පදිංචිය නිසා කියලා පොතපතේ සඳහන් වෙනවා. 1940 වගේ වෙද්දි දෙවන ලෝක යුද්ධයේ ප්‍රශ්නේ ලංකාවටත් දැනෙන්න ගත්තා. ඔය කාලයේදී ආයේ කැෆේවරුන්ව ලංකාවට ගේන්න ඉංග්‍රීසි කටයුතු කළා. ඔය මයිනා කැම්පල ඉන්න මිනිමස් කන කැෆේවරුන් ගැන අපේ වැඩිහිටියෝ කියන්න පටන් ගත්තේ මීට පස්සේ. මේ ආව කැෆේවරුන් වැඩි ගණනක් වාසය කළේ ශ්‍රීකුණාමලය, මඩ කලපුව, මුහුදු පල්ලිය, රාජගිරිය, ආඩිමුණේ, කලාඔය, මිහින්තලේ, පිටිගල, මහියංගනය, බෙලියත්ත, පුත්තලමේ, සිවම්බියඩිය වගේ පැතිවල. දානවන සියවසේදී කැෆේවරුන් පුත්තලමට පැමිණෙන විටත් මුස්ලිම් ජාතිකයන් පුත්තලම නගරයේ වෙළඳාමේ නිරත විය. ඒ අනුව තමන්ටද නිදහස් භූමියක අවශ්‍යතාව බ්‍රිතාන්‍ය පාලකයන්ට කැෆේවරුන් පෙන්වා දීමෙන් අනතුරුව පුත්තලම නගරයේ සිට අනුරාධපුර මාර්ගයේ සිරම්බි අඩිය ප්‍රදේශය ඔවුන්ගේ ජනාවාස බවට පත් කිරීමට එවක බ්‍රිතාන්‍ය රජය කටයුතු කළා. මේ ප්‍රදේශය එවකට සෙල්ල කණ්ඩල් නමින් කාපිරි කොලනියක්ද පිහිටුවා තිබුණා. කැෆේවරුන්ගේ අධ්‍යාපනයේ බහුතරයක් අපොස සාමාන්‍ය පෙළින් හමාර කරයි.
සිලෝන් කැෆේවරුන්ගේ වත්මන් තත්ත්වය ගත්තොත් අතීතයේදී බ්‍රිතාන්‍ය රජයට හිතවත්කම් තිබුණ නිසා ඔවුන්ට රැකියා සුලභ වුණා. එහෙත් වර්තමානයේදී ඔවුන්ගේ පරපුරේ තරුණියන්ට උග්‍ර රැකියා හැඟියක් තියෙනවා. එතකොට ඔවුන්ට රජයේ රැකියා පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් නැහැ දැන් වර්තමානයේ වෙනකොට. එම නිසා ඔවුන් වඩු කර්මාන්තයේ පෙදරේරු යුවතීන්හි නියැලෙනවා. ඊට අමතරව ගත්තොත් ප්‍රීරෝධ පද්දවනවා සහ කැෆේවරුන්ගේ තරුණ කාන්තාවන් මැද පෙරදිග රැකියාවන්වලට යනවා. කැෆර්වරුන්ගේ භාෂාව පෘතුගීසි බසින් කාප්‍රියන් හැඳින්වීමට කැෆ්රේ යනුවෙන් භාවිතා කරයි. දන්දේසි බසින් එය කැෆර්ය, ඉංග්‍රීසි බසින් මේ කැෆීර් වීම නිසා මෙරට ස්ථීර පදිංචිකරන වූ කාපිරි ජනතාවට සිලෝන් කැෆර් යන නාමය ලැබුණි. ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිකරන බවට පත්ව වසර 200ක් ගතව තිබෙන අවස්ථාවේ සිලෝන් කැෆර් ජනතාව මුහුණ දී තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගෙන් උරුමව තිබූ භාෂාව ඔවුන් කෙරෙන් වියකියාමයි. කැෆර්වරුන්ගේ මව් භාෂාව අපට පමණක් නොව දැන් බොහෝ කැෆර්වරුන්ටත් අමුතුයි. භාවිතයෙන් ඈත් යාම නිසා දැන් මේ භාෂාව මල්්‍ය භාෂාව බවට පත්වෙමින් පවතී. භාෂා පිළිබඳ අල්ප හෝ දැනුමක් ඇත්තේ සිලෝන් කැෆර් ජනතාව අතරින් මේ වන විට ජීවත්ව සිටින වයස්ගතම කාන්තාව වන මාක්ස් ජෙරෝමි එමිලියානාටය 83 හැවිරිදි ඇය ඔවුන්ගේ භාෂාවේ අවසන් ශේෂ්ත්‍ර මාතාවයයි කිව්වොත් එය නිවැරදි. තම මව් භාෂාව මතු පරපුර කතා නොකරන බව ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගෙන සිටින ඇය මේ වේදනාව අප හමුවේ දිගහැරියේ මෙසේය. Balaranggun teko, balaranggun teko, වීර වීර බයිලා මංචු දෙකෝ. මේ පෘතුගීසි භාෂාව කියලා තමයි කියන්නේ. මේ සින්දුවෙන් කියන්නේ බාල අයට නටන්න කියලා, කැරකි නටන්න කියලා. හැබැයි අද වෙනකොට අපේ බාල අයට භාෂාවත් බැහැ, කැරකි හරියට නටන්නත් බැහැ. මේ පෘතුගීසි භාෂාවෙන් කියලා කිව්වට අපි බලන්නේ පෘතුගීසියෙන් ඉඳලා හිටලා මෙහෙට එන අය කතා කරන භාෂාව මේක නෙවෙයි. ඒ භාෂාව අපිට තේරෙන්නේ නැහැ. දැන් මේ භාෂාව ටිකක් හරි දන්න කෙනෙකුට ඉන්නේ මම විතරයි. ගොඩක් අය කතා කරන්නේ සිංහල. මගේ අම්මා තාත්තා මේ භාෂාව හොඳට කතා කළා. ඒ නිසා මට පුළුවන්. අවුරුදු 200කට වඩා රැකගෙන ආව භාෂාව නැති වෙලා යන එක දිකයි. ඒත් මොනවා කරන්නද? මගේ සීයාව මට හොඳට මතකයි. එයා ගොඩක් හැඩි දැඩි කෙනෙක්. අපි මොසැම්බික් රටෙන් ගෙන ආවා කියලා තමයි සීයා කිව්වේ. අපේ පරම්පරාවේ අය ගොඩක් ශක්තිවන්ත අය. යුද්ධ කරන්නට ඒ අය ගෙන ආවා කියලා තමයි සීයා කිව්වේ. පෘතුගීසි කාලේ ඉඳලා වරින් වර කීප වරක්ම අපේ අය ලංකාවට ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. අපි ලංකාවේ ස්ථීර පදිංචි වෙලා තියෙන්නේ 1817 අවුරුද්දේ. මාක්ස් ජෙරමියා මෙම ප්‍රකාශය පැවසුවා. උපුටා ගැනීම දිනමින පුවත්පතින්. දැන් කැෆර්වරුන්ගේ අලංකාර නර්තනයක වීඩියෝ පටයක් නරඹමු.
සාමාන්‍ය ව්‍යවහාරයේදී කපිරිඤ්ඤා ලෙස හැඳින්වුවද ඔවුන්ගේ ගීත කලාව හැඳින්වීමේදී විවරදි පාරිභාෂික වචන ලෙස අපි සලකන්නේ මාන්දයා කියන ගීත කලාවයි. මේ ගී ගයන්නේ පෘතුගීසි භාෂාවෙන්. එතකොට කාන්තා හා පිරිමි දෙපිරිසටම මේ සඳහා සහභාගී වන අතර කාන්තාවන් දිගු ගවුමකින් සැරසීම සහ පිරිමින් සරමකින්ද කමිසයකින්ද සැරසීම සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස අපි සලකනවා. ඉතාම සිහින් හා මන්දගාමී සංගීතයක් සමගින් ඔවුන්ගේ ගායනය හා නර්තනය ආරම්භ වන අතර ක්‍රමයෙන් එහි වේගය වැඩි වෙනවා. අවසානයේ ඉතා වේගවත් සංගීත රටාවක් සමග ඊට අනුරූපව වේග රිද්මෙන් ගැයෙන ගීත සහ ඒ නර්තනය නරඹන්නා වූ කාගේත් සිත ප්‍රබෝධමත් කිරීමේ හැකියාව මේ සිරම්බි අඩියේ ඉන්න කාපිරි ජනතාවට හැකියාවක් තියෙනවා. මේ ඩෝල් කියයි පොල් කට්ටු දෙකයි රබානයි බෝතලයයි කාස් හඳි දෙකයි උපයෝගී කරගෙන මේ ගොල්ලොන් විසින් මවන නාද රටාව ඒ ගොල්ලොන්ටම ආවෙනික වූවක් ලෙස සලකනවා. ඔව් ඊළඟට යන්නේ මේ කාපිරි ජන කොට්ටාසය ගැන කෙටි හැඳින්වීමක් කරන්න. මේ කාපිරි ජන කොට්ටාසය ගැන කෙටියෙන් හැඳින්වුවොත් මේ ජන කොට්ටාසය හරිම විනෝදකාමී ජනචාරයාවකට බොහෝ හැනියුම් කරන පිණිස. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ හැමදෙස්සම විනෝදය. ඒගොල්ලන් විසින් ඒගොල්ලන්ගේ විනෝදය හැමදෙස්සම ඒගොල්ලන් සපය ගන්නවා. නිතර ගීත ගායනා කරමින් අපූර්වට රංගනයේ යෙදෙමින් නටුන් නටලා තමයි මේ විනෝදය ඒගොල්ලන් සංසිද්ධ ගන්නේ. මම මේ කාපිරි ජන කොට්ටාසයට අයිති ගීතයක කුඩා කොටසක් ඔබලාට ගායනා කරලා පෙන්නන්නම්. Balaranggunteko, 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 Vira vira baila mancha deko, Vira vira baila mancha deko, Balaranggunteko, 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 Vira vira baila mancha deko, Vira vira baila mancha deko. ගායනා කරේ ඒ කාපිරි ජන කොට්ටාසයට අයත් ගීතයක කුඩා කොටසක්. එතකොට මේ ගීතයේ තේරුම ලෙස අපිට සලකන්න පුළුවන් වෙන්නේ මේ බාල අයට නටන්න කියලා ඒගොල්ලෝ කියනවා. කැරකි නටන්න කියලා මේ බාල ඉන්න බාල අයට මේ සින්දුව කියන අතරතුරේ නටන්න කියන තේරුම තමයි මේ මම දැන් ගායනා කරපු කුඩා කොටසේ තේරුම වන්නේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන කොට්ටාසය සිංහල වුවත් තවත් ජන කොට්ටාස 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරට ජීවත් වෙති. දමිළ මුස්ලිම් වර්ග යන ජනවර්ගවල සීඝ්‍ර වර්ධනයක් දැකගත හැකි වූවද වඳනී යන ජන කොට්ටාසය ලෙස සිලෝන් කැෆේවරු හඳුන්වා දිය හැකිය. වසර 500කට පෙර මෙරටට පැමිණි බව කියන සිලෝන් කැෆේවරු අද වනවිට වෙනත් ජනවර්ගය හා මිශ්‍ර වීමෙන් ඔවුන්ට ආවේනික සම්ප්‍රදායන් ක්‍රමක්‍රමයෙන් දියවී යමින් පවතී. පෘතුගීසීන් හා යුරෝපා ජාතීන් අප්‍රිකාවේ සමහර ප්‍රදේශ ආක්‍රමණය කර ඔවුන් වහල් සේවයට යෙදවූ බව කියයි. එකල කැෆේ යයි නම් කළ වර්තමානය වනට සිලෝන් කැෆේ නමින් හඳුන්වන මේ ජන වර්ගය මුලින්ම මෙරටට පැමිණ ඇත්තේ වහල් සේවය හා සොල්දාදුවන් ලෙසයයි. පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් කාලවල අප්‍රිකානු මිනිසුන් වහල් වැඩ කිරීම සඳහා මෙරටට ගෙන්වා ඇති අතර පසුව උන් කොළඹ උත්තරම ත්‍රිකුණා මලේ පදිංචි වී ඇති බවට පැවසේ. මේ ජනයාගේ සිරිත් විරිත් බොහෝ දුරට කාලයාගේ ඇවෑමෙන් මැකී ගොස් ඇත. විවාහ උත්සවයකදී දින 7ක් උත්සව පවත්වන මේ ජනයා ආර්ථික අපහසුතා හේතුවෙන් ඒ දින 3කට සීමා කොට ඇත. විවාහයට සති 3කට පෙර පල්ලියේ විවාහ වෙන තරුණියට විවාහ දිවිය ගැන අවබෝධයක් ලබා දෙයි. මනාලියගේ නිවසේ විවාහයට පෙර දින මනාලියට ආශිර්වාද ගීත ගායනා කරයි. කුකුලා හැඬලීම සංකේතයක් කොටගෙන කුකුලා හැඬලූ පසු උත්සවය පටන් ගනී. එදිනට මනාලිය බොස්තරොක්ක ගවුමෙන් සැරසෙයි. මේ බොස්තරොක්ක ගවුම ඔවුන්ගේ ව්‍යවහාරය කැන් නමින් හඳුන්වයි. මනාලයා සැරසෙන්නේ යුරෝපීය ඇඳුමනි.
මංගල දිනේදී මනාලියගේ නිවසේ නවයුවල නැවතීම තවමත් නොකඩවා කෙරෙන චාරිත්‍රයකි. දින දෙකකින් පසු මනාල යුවල මනාලයාගේ නිවස වෙත යති. දින දෙකක නොනවතින සාදයකින් පසු උත්සවය නිමා මේ ජනයාගේ මුතුන් මිත්තන් අතර විවිධ ජනප්‍රවාද මිත්‍යා කතා රැසක් තිබිලා තියෙනවා. ඉන්න එකක් ගැන අපි කතා කරමු. මේ ජනයාගේ ජනප්‍රවාදවල යුරෝපයේ සඳහන් වෙන වැම්පයර්ලාගේ ලක්ෂණ වලට සමාන වෙන අසම්බෝසම් කියලා රාක්ෂයෙක් ගැන වාර්තා වෙනවා. මේ රාක්ෂයාට ලෝහමෙන් ශක්තිමත් පණු සහ දත් තියෙනවා. ඒ වගේම දිග නියපොතු සහ ඝනකම හමක් තියෙනවා. මේ රාක්ෂයා ලේ බීලා තමයි ජීවත් වෙන්නේ. මේ රාක්ෂයා ගැන අප්‍රිකානු මිනිස්සු ගල් ගුහාවල සිත්තම් කරලා තියෙනවා. මේ වගේ බාහනේ ජනප්‍රවාද රසක් අප්‍රිකානු ජනයා සතු වෙනවා. අපි මොවුන්ගේ නිජබිම ගැන කතා කරමු. මොවුන්ගේ නිජබිම තමයි අප්‍රිකාව. මේ ජනයාගේ නිජබිමේ තමයි අවසන් ශ්‍රේබටුත් වර්ගයේ කොටියා මිය ගිහින් නැත්තේ. මේ දිනවල මොවුන් අන්තස්සරණ තත්ත්වයට වැටී ඇත. චීනය විසින් මේ දිනවල මොවුන්ගේ ප්‍රදේශවල ඇති තෙල් නිදිවල තෙල් රැගෙන විකුණමින් ඔවුන්ගේ සම්පත් සූරා කමින් සිටී. අපි දැන් පාඩමට යාමට පෙර කැපවරුන්ගේ විචිත්‍රමත් නර්තනයක වීඩියෝ පටයක් නරඹමු. පහළව පාඩම සිරම්බි අඩිය විවිධ අවශ්‍ය සඳහා වරින් වර අප රටට විවිධ ජන කොටස් සමූහ වශයෙන් ගෙන්වා ගැන්වූ අවස්ථාවේ එසේ පැමිණි ජන කොටස් අතුරින් සමහරෙක් මේ දිවයිනේ ස්ථීර පදිංචිකරුවන් බවට පත් වූහ. ඔවුන්ගෙන් සමහරෙකු සිය මුල් බස අතහැර සිංහලය මව බස කොට අතර ඇතැම් පිරිස් දිගින් දිගටම සිය මුල් බස මෙරටදී ව්‍යවහාර කරන්නට වූහ.
කාලයත්ම ඒ මුල් බසට සිංහල වචන එකතු වීම සිදු වූ අතර මෑතකදී මුල් බස අතහැර සිංහල හෝ දෙමළ භාෂා භාවිතය දැකගත හැකිය. පුත්තලම නගරයේ නුදුරින් පිහිටා ඇති සිරම්බියඩිය ප්‍රදේශය විදේශ ජන සංක්‍රමණ හා භාෂා පරිණාමය පිළිබඳව අගනා තොරතුරු සමුදායක් අපට ලබා දෙන ජන කොටස් විසින ගම්මානයකි. මේ ඡේදයෙන් අපිට පැහැදිලි කරලා දෙන්නේ දැන් යටත් විජය සමයේදී පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් වර්ග තුනත් අපේ රටට ආවෙන තුනට වෙනත් රටවල වල ප්‍රංශ ජාතියත් ඒ වගේ යටත් විජිතවාදීන් රටවල් වලින් ඒ කියන්නේ තමන්ගේ යටත් විජිත වලින් ඒ අනිත් යටත් විජිතවල විවිධ කටයුතු සඳහා සේවකයන් ගේනවා. ඒ වගේ ගෙනල්ලාද කණ්ඩායමක් තමයි මේ සීලෝන් කැෆර් කියලා කියන්නේ. ඒගොල්ලෝ අප්‍රිකානුවන් ඒගොල්ලන්ව අරන් එන අපේ ලංකාවට යටත් විජිතවාදීන් විසින් ලංකාවේ මෙහි වහල් සේවයට. එතකොට ඒගොල්ලන්ගේ මුල් භාෂාව කියන්නේ තමන් කියන්නේ අපේ මුල් භාෂාව සිංහල වගේ ඒගොල්ලන්ගේ මුල් භාෂාව වෙන්නේ පෘතුගීසි භාෂාව. ඒ පෘතුගීසි භාෂාව දැන් ලංකාවට ආවට පස්සේ දැන් ලංකාවේ මිනිස්සු කතා කරන්නේ සිංහල හරි දෙමළ හරිනේ. මොකද මේ වෙනකොට දෙමළ මිනිස්සු අපේ ලංකාවේ හිටියා. එතකොට දැන් අපේ මිනිස්සු කතා කරන්නේ සිංහල හරි දෙමළ හරි නිසා ඒගොල්ලන්ගේ භාෂාව හුඟක් අය මේ සිංහල දෙමළ වලට මාරු කරගත්තා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ පෘතුගීසි භාෂාවට සිංහල එකතු වුණා. නැත්නම් දෙමළ එකතු වුණා. නැත්නම් ඒගොල්ලෝ සිංහල වලට ගිය මාරු වුණා. මේ නැත්නම් දෙමළ වලට මාරු වුණා. නැත්නම් ඒගොල්ලන්ගේ මව් භාෂාව ඒගොල්ලෝ අතහැරලා දැම්මා. දැන් මේ වගේ මේවා එකක් වුණ නිසා ඒගොල්ලන් දැන් මව් භාෂාව ටිකක් අභාවයට යමින් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හරිනම් කතා කරන්න ඕන භාෂාව ඒගොල්ලෝ සිංහල හෝ දෙමළ නෙවෙයි. ඒගොල්ලෝ කතා කරනවා අනිවාර්යෙන් පෘතුගීසි භාෂාවෙන්. මොකද ඒගොල්ලන්ගේ මව් භාෂාව පෘතුගීසි නිසා. එතන මේ පුත්තලම නගරේ නුදුරින් පිහිටා තියෙන මේ සිරම්යලිය කියන ප්‍රදේශය විදේශ ජන සංක්‍රමණය. කියන්නේ විදේශී ඉඳලා මිනිස්සු ආවම ඒගොල්ලන්ගේ ඒ තිබිච්ච ඓතිහාසික සටහන් සමරු පළක ඒ වගේ දේවල් පිළිබඳව භාෂා පරිණාමය. කියන්නේ භාෂාවේ වෙනස් වීම මම කලින් කිව්වා වගේ දැන් ඒගොල්ලන්ට එක්කලගේ භාෂාවට එකතු වෙච්ච දේවල් පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පැත්තක් තමයි මේ සිරම්බියඩිය කියලා කියන්නේ. මෙරටට පැමිණි පෘතුගීසි ජාතික ලොහෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ හමුදාව විසින් 1505 දී මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගන්න ලැබිය. වනදූග, ගිවිදූග හා ජලදූග තහනය කොට රට අභ්‍යන්තරයට යාමට පෘතුගීසින්ට දුෂ්කර විය. කැලෑබල්ද කටුක දිවියක් ගෙවූ අප්‍රිකානුවන්ගේ සහාය ලබා ගැනීමට පෘතුගීසි හමුදා පෙළඹිණි. මේ හේතුවෙන් සිලෝන් කැෆර් ජනයාගේ ආධිමිතයන් මෙරටට පැමිණෙන්නේ වහල් සේවකයන් ලෙසය. පෘතුගීසින් පමණක් නොව ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලන සමයේ කැෆර්වහු බහුල වශයෙන් වහල් සේවයට යොදාගෙන උනහ. මොසැම්බික් සම්භාවයක් සහිත වූ දෙවන ලෝක යුද්ධ සමයේ යුද්ධ සෙබළුන් හා කඳවුරුවල ආවතේවකයන් ලෙස මෙරටට පැමිණියහ. මේ ඡේදයෙන් කියවෙන්නේ අපි ඉතිහාසයටත් ඉගෙන තියෙනවා ලොහෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ පිරිස 1505 දී තමයි ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගන්නේ. එතකොට මෙතන වනදූග කියලා හඳුන්වන්නේ කැලෑබද ප්‍රදේශ. එතකොට ගිවිදූග කියන්නේ කඳුකර ප්‍රදේශ. එතකොට ජලදූග කියන්නේ ජලද ප්‍රදේශ. එතකොට මේවා පහු කරගෙන රට අභ්‍යන්තරයට මැදට යන්න පෘතුගීසින්ට දුෂ්කර වුණා. එතකොට කැලෑබද කටුක දිවයක් ගෙවූ අප්‍රිකානුවන්ගේ සහාය ලබා ගන්න මේ පෘතුගීසින් පෙළඹුණා. මේ හේතුවෙන් සිලෝන් කැෆර්වහුන්ගේ ආධිමිතයන් කියන පෙරන්නන් මෙහටට ගේනවා වහල් සේවකයන් ලෙස. පෘතුගීසින් පමණම මේ ඉංග්‍රීසි ජාතිකයන් මේ දේම සිදු කරනවා. ඉංග්‍රීසි ජාතිකයන් මේ දේ බහුල වශයෙන් කරනවා. මෙතන මොසැම්බික් සම්භවයක් කියලා අදහස් කරන්නේ අප්‍රිකානු මොසැම්බික් කියන්නේ අප්‍රිකානු සම්භවය. මේ අප්‍රිකානු සම්භවයෙන් සාහිත්‍යයෙන්ද ඕන් දෙවන ලෝක යුද්ධයේ යුද්ධ සෙබළුන් ලෙසත් කඳවුරවල ආවතේවකයන් කියන්නේ සීලොම් වැඩ කරලා දෙන සේවකයින්. මේ ආවතේවකයන් ලෙසත් මේ රටට ගෙන්නලා තියෙනවා. ජනයාගේ පළමු ජනවාස සකස් වේ කොම්පාන වීදියාසිතයි. පසු කාලයක ඔවුන් විවිධ වෘත්තීන් වලට බෙදී ගොස් විවිධ පළාත්වල පදිංචි වූහ. වර්තමානයේ සිලෝන් කැෆර් වලින් බහුල ජීවත් වන්නේ පුත්තල නගරයේ සිට අනුරාධපුර නගරයේ කිලෝමීටර් 3ක් ගෙතන හමුවන සිරම්බඩිය ප්‍රදේශයේ. මේ ඡේදය අපිට කියන්නේ මේගොල්ලෝ මුලින්ම සකස් වෙලා තියෙන්නේ කොම්පාන වීදි ආශ්‍රිතයි. ඊට පස්සේ ඒගොල්ලෝ විවිධ රස්සාවලට බෙදලා ගිහිලා විවිධ පළාත්වල තමයි පදිංචි උනේ.
වර්තමානයේ සිලොන් කැෆරවරුන් බහුලව ඉන්නේ පුත්තල නගරයේ සිට අනුරාධපුර නගරයේ කිලෝමීටර 3ක් ගියාට පස්සේ හම්බෙන සිරම්බි අඩිය කියන ප්‍රදේශයේ. ඉංග්‍රීසි පාලන සමයෙහි කැපවරු අනියුක්ත කරනු ලැබූ වෘත්තීන් කිහිපයක් විය. තැපැල් සේවය, පුත්තලම ලුණු ලේවාහි කටයුතු, ගම්මුලා දෑනි රාජකාරී ඒ අතර ප්‍රධාන වේ. ලංකාවේ තැපැල් සේවය ආරම්භ කළ වකවානුවේහි මුලින්ම කොළඹ සිට පුත්තලමට ත්‍රිකුණා මලයට බදුල්ලට තැපැල් ගෙන යන ලද්දේ ඉංග්‍රීසි ආණ්ඩුවට සේවය කළ කැෆ සේවකයන් විසිනි. ප්‍රධාන මංමාවත් නොතිබුණ යුගයේ වනගත මං ඔස්සේ අදාළ ස්ථානවලට ලිපිමලු රැගෙන දිවීමට මේ ශක්ති සම්පන්න මිනිසුන්ට පැවරිණි. පසු කලෙක සීනුවක් නාද කරමින් යන තැපැල් කරත්තවල ආරක්ෂාවට ඔහු යොදා ගැනුණෝය. ඉංග්‍රීසි පාලන සමයෙහි කැපවරු අනියුක්ත කරනු ලැබූ වෘත්තීන් කිහිපයක් විය. අපිට මේ ඡේදෙදි බලා ගන්න පුළුවන් පෘතුගීසින් කැප ජාතිකයන්ව වහල් සේවයට යොදාගත්තා. ඒ වගේම ඉංග්‍රීසිනුත් මේගොල්ලෝගේ සේවයට අරන් දින ඒගොල්ලෝගේ වැඩ කටයුතු පහසු කරගන්න ඉංග්‍රීසින් මේගොල්ලන්ට අනියුක්ත කරලා ඒක පවරලා දින මේ රාජකාරී කිහිපයක් තියෙනවා. අංක 1 තැපැල් සේවය, 2 පුත්තලම ලුණු ලේවාහි කටයුතු. මෙතනදී විශේෂ වෙන්නේ ගම්මුලා දෑනි රාජකාරීත් පවරලා තියෙනවා. ගොඩක් දුරට පුත්තලමේ ලුණු ලේවාහි කටයුතු වල යොදවලා තියෙන ආරක්ෂක කටයුතු සඳහා තමයි මේ කැෆ ජාතිකයන්ව ලංකාවේ තැපැල් සේවය ආරම්භ කළ වකවානුවෙහි මුලින්ම කොළඹ සිට පුත්තලමට ත්‍රිකුණා මලයට බදුල්ලට තැපැල් ගෙන යන ලද්දේ ඉංග්‍රීසි ආණ්ඩුවට සේවය කළ කැෆ සේවකයන් විසිනි. ඒකේ දැන් මේ කාලේ තමයි මුලින්ම ලංකාවේ තැපැල් සේවය ආරම්භ කරලා තියෙන්නේ. ඒ කාලේ මුලින්ම කොළඹ ඉඳන් පුත්තලමටයි ත්‍රිකුණා මලයටයි බදුල්ලටයි ලියුම් ගෙනහිල්ලක් තියෙන්නේ මේ කැෆ ජාතිකයන් විසින් කියලා තමයි මෙතන කියන්නේ. ප්‍රධාන මංමාවත් නොතිබුණ යුගයේ වනගත මං ඔස්සේ අදාළ ස්ථානවලට ලිපිමලු රැගෙන දිවීමට මේ ශක්ති සම්පන්න මිනිසුන්ට පැවරිණි. ඒ කාලේ ප්‍රධාන පාරවල් නැහැ, මහා පාරවල් නැහැ, කැලෑ පාරවල් වලින් මේ තමයි යන්න ඕන ලියුම් දෙන්න. ඒක ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ගොඩාක් අතුරු අන්තරාවලට ලක් වෙන්න වෙන මේ වගේ මාර්ග වලින් යනකොට ඒ වගේ දේවල් මේ ශක්ති සම්පන්න මේ කැෆ ජාතිකයන්ට පැවරුණා කියලා තමයි කියන්නේ. පසු කලෙක සීනුවක් නාද කරමින් යන තැපැල් කරත්තවල ආරක්ෂාවට ඔහු යොදාගෙන නොවේ. දැන් මේකත් කාලෙත් එක්කම වෙනස් වෙලා පයින්දුවන් ගිහිල්ලා ලියුම් දුන්නු එක දැන් කරත් එකකින් යනවා. සීනුවක් නාද කරලා. ඒ ලියුම් ගෙනියන තැපැල් කරත්තවල ආරක්ෂාවට තමයි ඊට පස්සේ මේගොල්ලෝ යොදාගෙන තියෙන්නේ. පුත්තලමේ ලුණු ලේවාහි කටයුතු ආරම්භ කිරීමත් සමග ලේවාය පිරිසිදු කිරීම හා ආරක්ෂක කටයුතු යන කාර්යයන් සඳහා යොදවාගනු ලැබුවේ කැෆර් ජාතකයන්ය. මෙම ජන කොට්ටාසයට ආවේනික සිරිත් විරිත් නැටුම් ගැයුම් රසක් ඇත. ඒවා අතරින් කාපිරි මාංජ නම් විශේෂිත ගීත වර්ගයක් තිබේ. මේ ඡේදයේ තේරුම තමයි මේ පුත්තලමේ ලුණු ලේවාහය ආරම්භ වීමත් සමගම මේ ලේවාය පිරිසිදු කිරීම සහ මේ ලේවායේ ආරක්ෂක කටයුතු යන කාර්යයන් සඳහා යොදවාගෙන තිබිලා තියෙන්නේ මේ කැෆර් ජනයාලු. එතකොට මේ ජන කොට්ටාසයටම ආවේනික වෙච්ච සිරිත් විරිත් නැටුම් ගැයුම් රසක් තිබිලා තියෙනවා. අන්න ඒ සිරිත් විරිත් හා නැටුම් ගැයුම් අතරිනුත් විශේෂිත වෙච්ච කාපිරි මාංජ නම් විශේෂිත ගීත වර්ගයක් තිබිලා තියෙනවා. අපි දැන් අරාබි ඡායා කඩෝරා යන කාපිරි මාංජ ගීතයට සවන් දෙමු. Arabi chaya kadora, Arabia bolore, Arabi chaya kadora, Arabia bolore. Isko utan lakde kanja nagara se manore, isko utan lakde kanja nagara se manore. Chotagi bela lage ma, chotagi nagara lage anikara chiriya lal meroyo. Chotagi bela lage ma, chotagi nagara lage anikara chiriya lal meroyo. Naad chiriya lal meroyo. මේ ගීතයේ තේරුම අරාබියේ ගැහණු ලස්සනයි.
ඇයි ඔයාලා මුහුණ නිරාවරණය නොකරන්නේ? ඔයාලාගේ ලස්සන මුහුණ පේනන හොඳ නැද්ද යන්නයි. සිරම්බි අඩියේ කැෆර් ජනයා සතුව මෙවැනි සාම්ප්‍රදායික ගීත සිය ගණනක් පැවති. ඒ සියල්ල රචනා වී ඇත්තේ පෘතුගීසි බැස්සිනි. මේ කාපිරි මාංජ ගීතවලට නැටීමේදී අත්පොළ සන්දීම, අඩි පොළවේ ගැසීම, ඔල්වර සන්දීම ආදිය සිදු කරනු දැකිය හැකිය. මේවායේ අප්‍රිකානු ජනගීය ආభాෂය රැඳී ඇතැයි කියවේ. ඩොල්කිය, රබානය, පොල්කටු දෙක, හැඳි දෙක, බෝතලය හා කාසිය යන මේවා මජ්ජ ගායනයේදී වාද්‍ය භාණ්ඩ ලෙස භාවිතා කෙරේ. මජ්ජ ගායනයේදී ගැහැණු අය විශේෂ දක්ෂතා දක්වති. මේ ගීතයේ තේරුම තමයි මේ අරාබියේ ඉන්න ගැහැණු හරිම ලස්සනයිලු. එයාලගෙන් අහනවා ඇයි ඔයාලා මුහුණ නිරාවරණය නොකරන්නේ? ඔයාලාගේ ලස්සන මුහුණ පෙන්වන්න හොඳ නැද්ද කියන තේරුම තමයි මේ අරාබි ඡායා කඩෝරා කියන මේ ගීතයේ තේරුම වන්නේ. එතකොට මේ ඡේදයේ තේරුම තමයි සිරන්දි අඩියේ ඉන්න මේ කැෆර් ජනයා සතුව සාම්ප්‍රදායික ගීත 100 ගණනක් විතර පැවතිලා තියෙනවා. ඒ සියල්ලම රචනා වෙලා තිබිලා තියෙන්නේ පෘතුගීසි භාෂාවෙන්ලු. එතකොට මේ කාපිරි මාංජ කියන ගීතවලට නටද්දිත් ඒගොල්ලොන් විසින් විශේෂිත දක්ෂතා දක්වනවා. උදාහරණ ලෙස අත්පොළ සන්දීම, අඩි පොළවේ ගැසීම, ඔල්වර සන්දීම කියන ඒවා තමයි උදාහරණ ලෙස අපි ගත්තොත්. මෙතනදී මේ අත්පොළ සන්දීම කියලා කියන්නේ අපි දන්නවා නටබන් නටද්දී තාලෙට අපි අත්පොඩි ගහනවා. අන්න ඒක තමයි මෙතනදී අත්පොළ සන්දීම කියන්නේ. අඩි පොළවේ ගැසීම කියන්නේ ඒගොල්ලෝ නටද්දී පාද තබද්දී තාලෙට පාද තබද්දී ඒගොල්ලෝ පාද තියන්නේ හරිම ශබ්දයක් නිකුත් වෙන විදිහට තමයි තාල තබන්නේ. එතකොට ඔල්වර සන්දේනවා කියන ඒගොල්ලෝ ඒ නටද්දී ඒගොල්ලෝ කෑ ගහනවා. කෑ ගහ ඒගොල්ලෝ ඒකත් එක්ක රස විඳින තමයි ඒගොල්ලෝ මේ ගීතවලට දක්වන විශේෂිත දක්ෂතා කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ ඔක්කොම ජනගීය මේ ඔක්කොම අප්‍රිකානු ජනගීය ආభాෂය රැඳිලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. එතකොට මේ ගීතවලට නටද්දී මේ ගීතවලට වාදනය කරන ලද වාද්‍ය භාණ්ඩ තමයි ඩොල්කිය, රබානය, පොල්කටු දෙක, හැඳි දෙක, බෝතලය හා කාසිය කියන සාමාන්‍ය භාණ්ඩ ටිකක් තමයි ඒගොල්ලෝ මේ ගීතවලට නටද්දී වාදනය කරන්න ගන්න වාද්‍ය භාණ්ඩ ලෙස සලකන්නේ. එතකොට මේ මජ්ජ ගායනයේදී ගැහැණු අය විසින් විශේෂිත දක්ෂතා දක්වනවලු. එතකොට මේ ගීතවලට නටද්දී වැඩිපුරම දක්ෂතා දක්වන්නේ මේ ගැහැණු අය විසින්ලු. අපි දැන් කැෆරවරු ගායනා කරන හා නර්තනයේ යෙදෙන වීඩියෝ පටයක් නරඹමු. යටත් විදිත සමයෙහි මෙරට වැසියන් බවට පත් වූ මේ ජනයාගේ පැරණි සිරිත් විරිත් වර්තමානය වන විට බොහෝ දුරට මැකී ගොස් ඇත. විවාහ උත්සවයකදී දින 7ක් පමණ උත්සව පවත්වන ඔහු වර්තමානයේ ඒ දින 3කට සීමා කොට ඇත්තේ ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. විවාහ ගිවසගත් තරුණියට විවාහයට සති 3කට පෙර පල්ලියේදී විවාහ දිවිය ගැන අවබෝධයක් ලබා දෙයි. විවාහයට පෙර දින මනාලියගේ නිවසේදී පාන්දර වනතුරු මනාලියට ආශිර්වාද ගීත ගායනා කිරීම තාමත් නොකඩවා සිදු කෙරෙන චාරිත්‍රයකි. පාන්දර කුකුලා හැඬලීමෙන් පසු උත්සව පටන් ගනී. එදින මනාලිය කැන්කැන් නමින් ඔවුන් විසින් ව්‍යවහාර කරනු ලබන බොස්තරොක්ක ගවුම අඳි. මනාලයා සැරසෙන්නේ යුරෝපීය ඇඳුමෙනි. මංගල දිනේදී යුවල මනාලියගේ නිවසේම නතර වීම චාරිත්‍රයකි. දින දෙකකින් පසු මනාල යුවල මනාලයාගේ නිවස වෙත යති.
ඊට පසු තවත් දින දෙකක් තුනක් නොනවතින සාදයකින් පසු මංගල උත්සවයේ නිමාවටපත් වේ. මේ කැෆර් ජනයාගේ අවාහ විවාහ සිදු කරන සාම්ප්‍රදායික ක්‍රමයයි. යටත් විදිත සමයේ මෙරට වැසියන් බවට පත් වූ මේ ජනයාගේ පැරණි සිරිත් විරිත් වර්තමානයේ වන විට බොහෝ දුරට මැකී ගොස් ඇත. ඒක නම් අපේ සිංහල භාෂාවෙන් දැන් බලා ගන්න පුළුවන්. ඉස්සර තිබ්බ සිංහල භාෂාවයි අද තිබ්බ සිංහල භාෂාවයි අහසයි පොළවයි වගේ ගොඩක් වෙනස්. ඒ වගේ මේ කැෆර් ජාතිකයන්ගේ සිරිත් විරිත් අද වර්තමානයේ වන විට මේ ගොඩාක් දුරට වෙනස් වෙලා තියෙනවා. විවාහ උත්සවයකදී දින 7ක් පමණ උත්සව පවත්වන ඔහු වර්තමානයේ ඒ දින 3කට සීමා කොට ඇත්තේ ආර්ථික දුෂ්කරතා හේතුවෙනි. අපිට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආගම සිරිත් විරිත් අනුව දින 7ක් විවාහ උත්සවයක් තියෙනවා. ඒ වුණාට ඒක දැන් අද දිනේ වර්තමානයේනකොට ආර්ථික දුෂ්කරතා හින්දා ඒක දින 3කට සීමා වෙලා තියෙනවා. විවාහ ගිවසගත් තරුණියට විවාහයට සති 3කට පෙර පල්ලියේදී විවාහ දිවිය ගැන අවබෝධයක් ලබා දෙයි. ඒ විවාහ උත්සවයට කලින් තරුණියට විවාහ දිවිය ගැන අවබෝධයක් ලබා දෙනවලු. විවාහයට පෙර දින මනාලියගේ නිවසේදී පාන්දර වනතුරු මනාලියට ආශිර්වාද ගීත ගායනා කිරීම තාමත් නොකඩව සිදු කරයි. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මනාලියගේ නිවසේ පාන්දරේ ඉඳන් මනාලියට ආශිර්වාද ගීත ගායනා කරනවා. මේක විශේෂ වෙන්නේ මේගොල්ලෝගේ පැරණි චාරිත්‍රයක්. ඒක තාමත් අද වෙනකල් තියෙනවා. ඒක තමයි මෙතනදී ගොඩක් විශේෂ වෙන්නේ. ඊට පස්සේ පාන්දර කුකුලා හැඬලීමෙන් පසු උත්සවය පටන් ගනී. ඒ කුකුලා හැඬලුවට පස්සේ තමයි උත්සවය පටන් ගන්නෙ. එදිනට මනාලිය කැන් නමින් හඳුන්වන ඔවුන් විවහාර කරනු ලබන බොස්තරොක්ක ගවුමාදී. මේ බොස්තරොක්කන් ගවුම කියන්නේ කැෆවරුන්ට ආවේනික විලාසිතාවක්. ඒක ඒගොල්ලොන් විවහාරයේ හඳුන්වන්නේ කැන් කියලාලු. ඒක තමයි මනාලිය මංගල උත්සවයට අඳින්නේ. මනාලිය සැරසෙන්නේ යුරෝපීය ඇඳුමෙන්. මංගල දිනේදී නවයුවල මනාලියගේ නිවසේම නතර වීම චාරිත්‍රයකි. ඒක ටිකක් විතර වෙනස් චාරිත්‍රයක් අද සමාජයෙන් බලනකොට. දින දෙකකින් පසු මනාලියුවල මනාලයාගේ නිවස වෙත යති. ඊට පසු තවත් දින දෙක තුනක් තවත් ඊට පසු තවත් දෙක ඊට පස්සේ තව දවස් දෙකක් නොනවතින සාදයකින් පසු මංගල උත්සවය ඉවර වෙනවා. මේක තමයි කැෆර් ජාතිකයන්ගේ විවාහ උත්සව කරන සාම්ප්‍රදායික ක්‍රමය. බාහා නොවීම කැෆර් ජනය අතර තවත් පවතින සම්ප්‍රදායකි. කිසිවෙකුට කේන්දර නැතිවීමද විශේෂ ලක්ෂණයකි. නැකත් පමණක් විශ්වාස කර ඒ අනුව ඔහු සුබ කටයුතු පිළියෙල කරගනිති. පිටිකෙහි භාවිතයට ප්‍රිය නොකරන මේ ජනයා දහයක උපන්දා සිට මාස 7ක් ගත වනතුරු මව්කෙහි පමණක් ලබා දීමට උත්සුක වෙති. තම ජනභාගයකි සිවෙකුට සහම්ප හෝ කල්මුල් ගාය නොවැළඳෙන බව ඔවුන්ගේ විශ්වාසය. මේ ඡේදයෙන් කියවෙන්නේ ඒගොල්ලන්ගේ බාහාවීම සම්ප්‍රදායලු. කිසිවෙකුට කේන්දර නැතිවීමද ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණයක් කියනවා. නැකත් පමණක් විශ්වාස කරල මේගොල්ලන් ඒ අනුව සුබ කටයුතු පිළියෙල කරගන්න මේගොල්ලන් ක්‍රියා කරනවා. එතකොට පිටිකෙහි භාවිතයේදී මේගොල්ලන් ඒකට කැමති නෑ පිටිකෙහි භාවිතා කරන්න. ඒ නිසා 10ක උපන්දා සිට වසර 7ක් යනකම්ම දෙන්නේ මව්කෙහි පමණයිලු. එතකොට තම ජනවාගේ කිසිවෙකුට සහම් පොහෝ කම්මුල් ගාය හැදෙන්නේ නැහැ කියලා ඒගොල්ලන් විශ්වාස කරනවා. මොහු අද තම අතීත අනන්තයන්ව සොයති. සාම්ප්‍රදායික නැටුම්, ගීතේ, විනෝදයේ සඳහා පොරබැදීම ආදී පිළිබඳව පරපුරට සංවේදීතාවයන් දක්වති. ඔවුන් සතු ආවේනික ගතිශීලී ක්‍රමෙන් අභාවයට යමින් තිබේ. මේ ඡේදය අපිට කියන්නේ මෙයාලගේ අතීත අනන්තව හොයන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාලගේ පරණ දේවල් මේගොල්ලෝ හොයන්නේ නැහැ. සාම්ප්‍රදායික නැටුම්, ගීතේ, විනෝදයේ සඳහා පොරබැදීම ආදී මේගොල්ලෝ නව පොරපුරට සංවේදීතාවයන් නොදක්වති. මොවුන් සතු ආවේනික ගතිසිරිත් දැන් ක්‍රමෙන් අභාවයට යමින් තිබෙනවා. ඊළඟට අපි ඉදිරිපත් කරන්නේ ගැන්වියල් රොඩ්රිගෝ මහතාගේ කාපරිමාංජ වර්ගයේ ගීතයකි. මෙතුමා අප පාසලේ ආදි ශිෂ්‍යයෙකු වන බැවින්
මෙතුමා ගැන කෙටි හැඳින්වීමක් කරන්නට මම කැමැත්තෙමි. අපි කවුරුත් දන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක් වන වේදිකා නාට්‍ය ශිල්පියෙක් සහ ගාන ශිල්පියෙක් වන මෙතුමා 1999 වර්ෂයේදී මෙලොවින් විය. මෙතුමාගේ රංගන දිවිය තුළ හාස්‍යජනක ක්‍රියා තුළින් ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇදබැඳ තබාගත් මතකයන් නොගිලිසෙන වටිනා චරිතයකි. අපි දැන් එතුමාගේ එම ගීතයට සවන් දෙමු. ක්‍රිස්තු වර්ෂ 1505දී පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මීදා ඇතුළු පිරිස මෙරට මුහුදුබඩ ප්‍රදේශය අල්ලා ගත්තේය. රට අභ්‍යන්තරයට යෑම දුෂ්කරය. මෙයට පෘතුගීසින් අප්‍රිකානුවන් යොදා ගත්තේය. මේ සිලෝන් කැෆේ වරුන්ගේ ආරම්භයයි. මොවුන් මෙරටට පැමිණෙන්නේ වහල් සිරකරුවන් ලෙසය. ඉංග්‍රීසීන්ද කැෆේ ජාතිකයන් වහල් සේවයට යොදා ගත්තේය. මොවුන් මොසැම්බික් සම්භාවයක් සහිතය. මොවුන් දෙවන ලෝක යුද්ධ සමයේ සෙබළුන් හා ආවතේව කරුවන් ලෙස මෙරටට පැමිණියේය. පළමු ජනාවාසය කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිතවය. වර්තමානයේ පුත්තලම නගරයේ සිට අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර් 3ක් ගිය තැන හමුවන සිරම්බි අඩියේ සිලන් කැෆේවරු බහුලය. ඉංග්‍රීසින් කැෆේන් වරුන් අනියුක්ත කරනු ලැබූ වෘත්තීන් කිහිපයකි. තැපැල් සේවය, පුත්තලම ලුණු ලේවායම් කටයුතු ගම්මුලා දෑනි රාජකාරී ඒ අතරින් ප්‍රධාන වේ. මොවුන්ටම ආවේනික කාපිරි මාඤ්ඤ නම් විශේෂ ගීත වර්ගයක් ඇත. සිරම්බි අඩියේ සතු ඇති සියලුම සාම්ප්‍රදායික ගී ලියවී ඇත්තේ පෘතුගීසි බසිනි.
කාපිරි මාඤ්ඤ ගායනයේදී වාද්‍ය භාණ්ඩ ලෙස ඩෝල්කිය, රබාන, පොල්කටු දෙක, බෝතලය හා කාසිය ගනු ලැබේ. මේ ගීතවලට නැටීමේදී අත්පොළ සම්දීම, අඩි පොළවේ ගැසීම, ඕල්වර් සම්දීම ආදී සිදු කරයි. වර්තමානයේ වන විට මේ ජනයාගේ සිරිත් විරිත් බොහෝ දුරට මැකී ගොස් ඇත. විවාහ උත්සවයකදී දින 7ක් පමණ උත්සව පවත්වන මොවුන් එය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දින 3කට සීමා කර ඇත. බාරහාර නොවීම කිසිවෙකුට කේන්දර නැතිවීම විශේෂ වේ. නමුත් නැකත් විශ්වාස කර සුබ කටයුතු සිදු කරයි. පිටිකිරි භාවිතයට ප්‍රිය නොකරයි. දරුවෙකු උපන්දා සිට වසර 7ක් යනතුරු මව්කිරි ලබා දීමට උත්සාහ කරයි. තම ජන වර්ගයේ කිසිවෙකුට සරම්ප කම්බුල් ගායන වැළඳෙන බවට විශ්වාස කරයි. කෙසේ හෝ ඔවුන්ට ආවේනික දේවල් කාලයත් සමග අභාවයට යමින් තිබේ. ඔවුන්ගේ සාම්ප්‍රදායික නැටුම් ගීත ආදී කෙරෙහි නව පරපුර සංවේදීතාවයක් නොදක්වයි.